ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනගත්. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථම නවදානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කඳුළු පාස්කුවට වසරයි. විනාඩි 2කට රටම නිහඬ වෙයි. වගකිවිය යුතු හිටපු සේනාධිනායකයා ඇතුළු සියලු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතු බව අගරදුකුරු හිමිපාණන් අවධාරණය කරයි. කොරෝනා ආසාදිත 102 දෙනෙක් සුවය ලබද්දී රත්නපුරයෙන් සහ පුරලැස්කමුවෙන් නව ආසාදිතයින් 2 දෙනෙක්. ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 25 ලක්ෂය ඉක්මවයි. රටවල් 3ක සිරවුණු 433 දෙනෙක් මෙරටට ගෙනීමට පියවර. ඡන්ද දිනය නියම කිරීමට බලපෑම් නොතිබුණු බව කොමිසමේ සභාපති කියයි. ලබන මාස මුලදී සමාලෝචනයකට කොමිසම සූදානම්. සරයි. අද දවසේ පොතේ අවධානය ඒ පිළිපදවයි. දවසේ පුවත. 2019 පාස්කු ඉරිදාවේ ඉස්ලාම් අන්තවාදීන් 8 දෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් දියත් කර අහිංසකයින් 269 දෙනෙකු මරා දමා මේ පාරාදීසය යලිත් කඳුලින් තෙත් කර අදට වසරක්. අවාසනාව නම් ඒ ප්‍රහාරය පිළිබඳවත් ප්‍රහාරකයන් පිළිබඳවත් ඕනෑමටත් වඩා තොරතුරු කල්තියා බලධාරීන් දැනුවත්ව සිටියද එය වළක්වා ගැනීමට නොහැකි වීමයි. වසරක් ගත වෙතත් මහමුලකරුවන්ට දඬුවමද වින්දිතයින්ට යුක්තියද ඉටු විනිද. අගනුවර කොළඹත් පුංචි රෝමේ ලෙස විරෝධාවලියලත් මීගමුවත් නැගෙනහිර වෙරළේ මඩකලපුවත් මුළු රටේම කතෝලිකයනුත් තමන්ගේ දින දර්ශනයේ වැදගත්ම දිනයක් වන පාස්කුව සමරමින් සිටියා. මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දිවෙනි විශාලතම දේවස්ථාන අතුරින් එකක්. එවන විටත් දහසකට වැඩි පිරිසක් දේවස්ථානය තුලත් ඉන් පිටතත් රැඳුනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින්. සුවිශාල බෑගයක් දෙවුර මත එල්ලාගත් නාදුනන තරුණෙක් දේවස්ථානය තුළට ඇතුළු වන අයුරුත් ඉන් මොහොතකට පසු සියල්ල පුපුරා යන අයුරුත් ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා. දැකපු බොහෝ පිරිසක් ඉන්නවා බෑග් එකක් කරේ දාගෙන මිනිස්සෙක් කියන කවුරුත් බාධා කරන්නට ගිහිල්ලා නැහැ. නමුත් සමහර අය දේවස්ථානට ඇතුල් වෙද්දී කුතුහලයෙන් බල්ලා තිබෙනවා. ඒ සැනින් තමයි පිපිරවීම සිද්ධ වෙලා තියෙන්නේ. මම හරියටම පැය කාලයකට පස්සේ මෙතනට ආවා. ඒ එනකොට ලේ විලක් වෙලා තිබෙනේ මේ ශුද්ධ භූමිය. පාදේ අන්තිම ගීතිකාව කියද්දී එකපාරට සද්දයක් ඇහුණා. ඊට පස්සේ ඒක වුණාම මම නැගිටලා ඇවිද්දා. ඊට පස්සේ තමයි දැක්කේ අම්මා වැටලා ඉන්න. නංගි අක්කි අම්මයි කට්ටි වැටලා තියෙන එකත් මම දැක්කා. දුමෙන් ඔක්කොම වැහිලා මට සිහිය නැතුව ගියා. බැතිමුතුන්ගෙන් පිරී තිබුණු කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුලත් ඒ අවස්ථාවේම තවත් බෝම්බයක් පුපුරා ගියා. විනාඩි 2කට පසු ඊට නුදුරින් වූ අගනුවර තරුපන්තියේ හෝටල් අතුරින් ප්‍රමුඛ කොළඹ එක ජනාධිපති මාවතේ කිංස්බරි හෝටලය තුල තවත් බෝම්බයක් පිපිරුණා. අලුතින් ගොඩනැංවූ ශැංග්‍රීලා තරුපහේ හෝටලේ ප්‍රධාන අවන්හල පාතරසේ ගැනීමට පැමිණි අමුත්තන්ගෙන් පිරී ඉදිරී ගොස් තිබුණා. සුවිසල් ගමන්මලු දෙවුරේ එල්ලාගත් දේශීය අමුත්තන් 2 දෙනෙක් නවතැන්ගෙන සිටි කාමරෙන් පිටත් වුණේ අවන්හල වෙතයි. මද වේලාවක් අවන්හල තුල ඔබමම හැසිරුණු එක් අයෙක් ඉන් පිටව ගියා. මොහොතකින් නැසුනේ දැවැන්ත පිපිරීම් හඬක්. බෝම්බ ප්‍රහාරයෙන් දිවි බේරාගත වුන් 3 වන මහලේ සිට බිම් මහලට දිවාවේ සරණක් සොයාගෙන විය හැකියි. නමුත් දෙවැන්නා එවන විටත් එහි සිටියේ තම ඉලක්කයට ඉවල්ලමින්. තත්පර කිහිපයකින් ඔහු තමන්වම පුපුරවා ගත්තා. එදින අලුයම මඩකලපුවේ ඉස්ලාම් දේවස්ථානයකට අමුත්තෙක් පැමිණෙනු ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා.
ඒ අසලම සියොන් දේවස්ථානය තුළ පාස්කුව සැමරුණා. කුඩා දේවස්ථානය තුළ වැඩි වශයෙන් සිටියේ දරුවන්. දෙවියන්ට යාඥා කළ අමුත්තා කොළඹට පැමිණි ත්‍රස්තයන් හා සමානව විශාල බෑගයක් රැගෙන මස්ජිදයෙන් දේවස්ථානයේ වෙත පිටත් වුණා. දේව මෙහෙය ආරම්භ වී ගත වූයේ මොහොතක්. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රධාන අවන්හලට ඇතුළු වුණු ත්‍රස්තයා සිය බෝම්බය පුපුරවා ගත්තා. ඒ විනාඩි 13ක් තුළ එල්ල වුණු 7 වන මරාගෙන මැරෙන ප්‍රහාරයයි. එදින උදෑසන ටාජ් සමුද්‍රා හෝටලයේද ත්‍රස්තයෙක් ඇතුළු වුණත් කිසියම් හෝ හේතුවක් මත බෝම්බය පුපුරවා ගැනීමට ඔහුට හැකි වුණේ නැහැ. ඒ අනුව ත්‍රිරෝද රථයකින් පිටව යන ඔහු එදින පස්වරුවේ දෙහිවල ට්‍රොපිකල් ඉන්නම් ලැබුම්හලේදී එය පුපුරවා ගත්තා. මෙතරම් සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල කිරීමට 30 වසරක ම්ලේච්ඡ ඉතිහාසය තුළ LTTE ත්‍රස්තවාදීන්ද සමත් වී තිබුණේ නැහැ. කණ්ඩායමේ නායකයා ශැංග්‍රීලා හෝටලයේ පළමු බෝම්බය පුපුරවාගත් ත්‍රස්තයාගේ උපන්ගම මඩකලපුව කාතාන්කුඩියයි. ඔහු සහරාන් හෂීම්. පාස්කු ප්‍රහාරයට සැලසුම් සකස් කෙරුණේ ඔහුගේ උපන්ගමේදී. සහරාන් දැඩි අන්තවාදී ඉගැන්වීම් ඇතුළත් දේශනා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම ආරම්භ කර තිබුණේ 2006 වසර තරම් ඈත අතීතයක සිටයි. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශීය ඉස්ලාම් ආගමික නායකයන් බලධාරීන් විටින් විට දැනුවත් කර තිබුණද ඒවට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් හිමිව තිබුණේ නැහැ. රටම සලිත කළ ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඔහුගේ ඉගැන්වීම් මත ක්‍රියාත්මක වූ තරුණ කණ්ඩායමක් මාමනැල්ලේ බුදු පිළිමයක් විනාශ කළා. ඊට සම්බන්ධ වූ 13 දෙනෙකු අත්අඩංගුවට ගැනුණද මහමුලකර වූ සහරන් හෂීම් ආරක්ෂක ඇසට වැලි ගසමින් බොහෝ පහසුවෙන් සැඟව සිටියා. ඉන් අනතුරුව වනතවිල්ලුව ප්‍රදේශයෙන් සුවිශාල පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක්ද සොයාගනු ලැබුවා. නමුත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු වී තිබුණා නම් ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණා නොවේද? කෙසේ වෙතත් ප්‍රහාරයට දින 17කට පෙර ඉන්දිය බලධාරීන්ගෙන් එවකට පැවති ආණ්ඩුවට ප්‍රහාරය පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබුණා. එවකට පොලිස්පතිවරයා වෙත ලැබුණු අතිශය රහසිගත ලිපියක ඒ සහරන් හෂීම් ප්‍රමුඛ කණ්ඩායමක් මෙම ප්‍රහාරය මෙහෙවන බවත්, එය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවත්, ඉලක්කය කතෝලික දේවස්ථාන බවත් එහි පැහැදිලිව දැක්වුණා. නමුත් ප්‍රහාරයට දින 2කට පෙර එය සැලසුම් කිරීමට සහරන් හෂීම් තවත් සගයෙකු සමග ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මුලස්ථානයේ නුදුරේ පිහිටි ශැංග්‍රීලා හෝටලයේ වෙත පැමිණ තිබුණේ කිසිදු උපද්‍රවයකින් තොරවයි. ප්‍රහාරය එල්ල වී පැය කිහිපයකින් ත්‍රස්ත කණ්ඩායම නවාතැන්ගෙන සිටි දෙමටකුට පිහිටි නිවස ආරක්ෂක අංශ විසින් වටලනු ලැබුවා. එහිදී ත්‍රස්තවාදියෙකුගේ ගර්භණී බිරිඳ සිය දරු තිදෙනාද සමග බෝම්බයක් පුපුරවා ගනිමින් දිවි හානි කරගන්නේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේද ජීවිත උදුරා ගනිමින්. දින කිහිපයකට පසු පොලිසිය සයින්ද මරුදුහි නවාතැන්ගෙන සිටි සහරන්ගේ පවුලේ සමාජිකයන් සොයාගත්තා. පොලිසිය එහි යන විට මරාගෙන මැරෙන බෝම්බයක් බැඳගෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි ඔහුගේ සහෝදරයා එය පුපුරවා ගත්තේ ත්‍රස්තයන්ගේ බිරින්දෑවරුන්ද දරුවන් 6 දෙනෙක්ද බිලිගනිමින්. ප්‍රහාරයෙන් පසු සිදු කෙරුණු විමර්ශනවලදී අනාවරණය වූයේ බුද්ධි තොරතුරු 150කට වඩා ලැබී තිබුණු බවයි. නමුත් එවකට ජනාධිපතිවරයා පැවසුවේ කිසිදු බුද්ධි තොරතුරක් පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බවයි. ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් තමන් ඉවත් කර සිටි බව හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ප්‍රහාරය මේ තරම් ප්‍රබල වනු ඇතැයි අපේක්ෂා නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් නිදහසට කරුණ කිව්වා. ප්‍රහාරයෙන් වසරකට පසුවත් මියගිය 269 දෙනෙකුගේ ඥාතීන් සහ සමීපතමයන් තවමත් යුක්තිය ඉල්ලා සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විදෙස් රටවල බුද්ධ්‍යංශ අනතුරු අඟවා තිබියදීත් ඒවා නොසලකා හැරි එවක සේනාධි නායකයාගේ සිට ඊට වගකිය යුතු සියලු පාර්ශව නීතිය ඉදිරියට රැගෙන ආ යුතු බව අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයට වසරක් ගත වීම සිහිපත් කරමින් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රතිඥා දුන් පරිදි
ඇති පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිය යුත්තන් නීතිය හමුවට පමුණුවන බවයි. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් ජීවිතාක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් ප්‍රහාරය එල්ල වූ කතෝලික දේවස්ථාන සංචාරක හෝටල් මෙන්ම දිවයිනේ විවිධ සිද්ධස්ථාන රැසක අද ආගමික වතාවත් පැවැත්වුණා. පාස්කු ප්‍රහාරයට වසරක් ගත වන අද දින පෙරවරු 8:45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙසත් සියලුම කිතුණු දේවස්ථානවල සහ අනෙකුත් ආගමික ස්ථානවල ගණ්ඩාර නාද කොට පහනක් දල්වා ආගමික වතාවත් සිදු කරන ලෙසත් අගරාදුගුරු අතිඋතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා ඉල්ලීමක් කළා. ඒ අනුව ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය තම ආදරණීයයන් සිහිපත් කරමින් කොච්චිකඩේ දේවස්ථානයේ සැමරුම් සිදු කිරුණේ මේ අයුරින්. උදෑසන 8:40 සිටයි මේ දේවස්ථානයේ මේ විශේෂ පූජා පවත්වන්නේ පියතුමල්ලාගේ ප්‍රධානත්වයෙන් ජනතාවට විවෘත වන්නේ නැහැ. මේ සියලු දෙනා සිහිපත් කරමින් රටවාසීන් හැටියට අපිට කරන්නට තියෙන්නේ ඔවුන්ට අපි අදහන ආගම අනුව පිම්පෙත් පැමිණවීම පමණයි. සිය ලබැදියන් සමග වසරකට පෙර අද වැනි දිනක මේ දේවස්ථානයට පැමිණි බැතිමතුන් අද සිය අමීරි මතක මැද දෙවියන් නැදින්නට වුණා. මේගමුව කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථාන භූමියත් ඉලක්කයක් වුණා. හරියටම මීට වසරකට පෙර ජේසුස් වහන්සේගේ උට්ටානය සිහිපත් කරමින් පාස්කු දින මංගල්‍යය සැමරීමට මේ කටුවපිටිය දේවස්ථාන පරිශ්‍රය ලහි ලහියේ සූදානම් වෙමින් පැවතියා. නමුත් ඊට හෝරා කිහිපයකට පසු මේ කටුවාපිටිය දේවස්ථාන පරිශ්‍රයට එල්ල වූ ඒ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සිය ගණනක් දෙනාගේ ජීවිත මේ භූමියේදී අහිමි වුණා. මඩකලපුව සියුන් දේවස්ථානයේදීද අද ආගමික වතාවත් සිදු කෙරුණා. ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ සංචාරක හෝටල්ද ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කළා. පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් දිවයින පුරා බෞද්ධ විහෙර විහාරස්ථාන රැසකද අද පුද පූජාවන් පැවැත්වුණා. දෙහිවල නැදිමාල ශ්‍රී වෙංකටේශ්වර විෂ්ණු මහා කෝවිල ඇතුළු හින්දු කෝවිල්වල සහ ඉස්ලාම් දේවස්ථාන රැසකද අද පෙරවරුවේ පුද පූජාවන් පැවැත්වුණා. අපගේ තරුණ පරම්පරාව පාපයේ නරක පුරුදු වලින් සහ අන්තවාදී ක්‍රියාවලින් ආරක්ෂා කර දෙනු මැනව. යහ මාර්ගය වෙත මඟ පෙන්වනු මැනව. පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ පාස්කු ඉරිදා මිනිස් ඝාතනය පහසු කළ පසුබිම නිර්මාණය වූයේ ජාතික ආරක්ෂාව අමතක කොට ආරක්ෂක සැලසුම් සහ විධිවිධාන අත්හැර තිබූ නිසා බවත් එවැනි අරාජික පරිසරයක අන්තවාදය සහ ත්‍රස්තවාදයේ හිස එසවීම අරුමයක් නොවන බවයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රතිඥා දුන් පරිදි සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවත් කුමන ආකාරයක අන්තවාදයකට හෝ අන්තවාදී ප්‍රචණ්ඩත්වයකට ඉඩ නොතබන බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් නීති හමුවට පමුණුන බවටත් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සිය කාර්ය මණ්ඩලය සමග විජේරාම පිහිටි සිය නිල නිවසේදී පහන් දල්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවය පළ කළා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගරාදුගුරු අතිඋතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටුවේ කොළඹ අගරාදුගුරු නිල නිවසේදී. විපක්ෂ නායක කාර්යාලයේද පහන් දැල්වමින් පාස්කු ප්‍රහාරයට ශෝකය පළ කරනු ලැබුවා. මෙතෙක් වගකිව යුත්තන් හමු නොවූ පාස්කු ප්‍රහාරයට වසරක් පිරීම නිමිත්තෙන් අගරාදුගුරු අතිඋතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මේ පාස්කු ඉරුදින මේ සිදුවෙච්ච සිදුවීම අවුරුද්දක් ගෙවි තිබුණත් තාමත් අපිට මේ කාරණාව පිටිපස්සේ හිටියේ කවුද කියන එක ගැන සත්‍ය තොරතුරු සොයා ගන්නට බැරි වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් මේ පිටිපස්සේ ඉන්නවා. මේ අය කවුද කියලා සොයා ගන්නට අපේ යුතුයකමක් තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ නැවත වරක් රට එවැනි ප්‍රශ්නයකට මැදි කරන්න
ගන්නට මේ වගේ අයට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම තලයේ ඉඳලා පහළම තලය දක්වා ඒ පිළිබඳව සොයා බලන්නට කටයුතු නොකරපු, එය අතපසු කරපු වගකිව යුතු සේනාධි නායකයාගේ පටන් අන්තිමයා දක්වා නීතිය ඉදිරියට ගෙන ඒම අපේ වගකීමක් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කරගෙන යන ඒ විමර්ශනය අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කිසිම කෙනෙකුගේ බලපෑමට මේ යටත් කරන්න දෙන්න එපා. මීට කලිනුත් අපේ රටේ තිබිච්ච ඉතාමත්ම වැරදි ආකල්පයක් තමයි මිනිමැරුම්, බෝම්බ ප්‍රහාර මේ වගේ දේවල් රතු පලසයට හඟවන ප්‍රතිපත්තිය. ඒ වගේ දෙයක් මේ සිද්ධියේදී සිදු කරන්නට අපිට ඉඩ දෙන්න බෑ. මට ආරංචියක් ආවා නීති ක්ෂේත්‍රය හා දේශපාලන බලපෑම් කරන ඉහළ තලයේ ජීවත් වෙන සමහර අය මේ වගේ දේවල් වලට ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා. මානව හිමිකම් කියලා කියන්නේ පළමුවෙන්ම ජීවත් වීමේ අයිතිය කෙනෙකුගේ ජීවිතය නැති කරලා 300ක් පමණ පවුල් අසරණ තත්ත්වයට පත් කරලා මානව හිමිකම් ගැන දැන් කතා කරන්න එන එකේ අයිතියක් ඒ වගේ අයට නැහැ. පාස්කු බෝම්බය බොහෝ පිරිසකගේ ජීවිත හිත්පිත් නැති විදිහට පැහැර ගනිද්දී තවත් පිරිසක් මරණයේ අභියසටම ගොස් නැවත ජීවන වරම් ලැබුවා. මේ එලෙස ජීවත් වීමේ වරම ලද දියණියක් පිළිබඳ සංවේදී කතාපුවතක්. ස්නේහා මින්දනී. එහෙමත් නැත්නම් දෝනි. පාස්කු ප්‍රහාරය ගැන වසරක් ගත වෙද්දී ඒ අමිහිරි මතකය ගැන මෙලෙස ආවර්ජනය කළා. එදා මායි ලොකු මල්ලි පල්ලියේ පූජාවට ගියා. ටික වෙලාවකට පස්සේ තමයි බෝම්බ පිපිරුවේ. කටුපිටිය දේවස්ථානයේදී එම කුරිරු අත්දැකීමට මුහුණ දුන් මෙම දැරියගේ හිස ප්‍රදේශයට දැඩි ලෙස හානි සිදු වුණා. එයාගේ හිස් කබල මිනිස් පටක බැංකුවේ තැන්පත් කරලා එයාට මාස 5න් ඒක බද්ධ කෙරුවා. ඒ බද්ධ කෙරුවත් අපි තාම පීඩනයක ඉන්නේ. කොට තාම යාව ක්ලිනික් කරගෙන යන්න ඕන. යාව පරිස්සම් කරන්න ඕන. හිස බීජ වලින් එයාට කිසිම දූවිල්ලක් යන්නේ නැතුව. හිසට සිදු වූ බරපතල තුවාල සමග ජීවිතයත් මරණයත් සමග දැඩි අරගලයක නිරත වූ ස්නේහා යළි ජීවිතය ලබන්නේ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම මතයි. එසේම එම කාලය තුළ ස්නේහාගේ දෙමාපියන්ද තම වැඩිමහල් දියණියව යථා තත්ත්වයට පත්කර ගැනීමට සිදු කළේ අපිරිමිත කැපකිරීමක්. වඩු කර්මාන්තයෙන් සිය පවුල පෝෂණය කළ ස්නේහාගේ පියා තම නිවසේම පවත්වාගෙන ගිය එම කර්මාන්තයෙන් ඉවත් වූයේද සිය දියණියට එහි ශබ්දය පවා දරා ගැනීමට අසීරු බව වටහා ගැනීමත් සමගයි. මාස 5කට පසු හිස්කබල නැවත බද්ධ කිරීමෙන් අනතුරුව ක්‍රමයෙන් පරණ පුරුදු ජීවන රටාවට හුරු වුවද තවමත් ඇයට මත වූ සංකූලතා නිම වී නැහැ. එක දිගටම පාඩම් කරලාමත් ඔළුව රිදෙනවා. එතකොට ඉස්කෝලේ ගිහිල්ලා මහන්සි වෙලා ගෙදර එද්දිත් ඔළුව රිදෙනවා. ඊට පස්සේ මම අඟ හොදගෙන නිදා ගන්නවා. ක්‍රීඩා කටයුතු වලට උපන් හපන්කම් දැක්වූ මෙම දැරියට පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එම දක්ෂතාවන්ට තිත තැබීමටයි සිදුව තිබුණේ. දැන් මං ඉස්කෝලේ යනවා. ඒ වුණාට කලින් වගේ දුවලා සෙල්ලම් ගන්න බෑ, ක්‍රීඩා කරන්න බෑ. අනිත් ළමයි කරන දිහා බලාගෙන විතරයි මට ඉන්න පුළුවන්. සියලු බාධා මැද ස්නේහා තවමත් සිය අධ්‍යාපන කටයුතු වල නිරත වන්නේ ගුරුවරියක වීමේ සිහිනය දකිමින්. තම දියණියට මෙන්ම පාස්කු ප්‍රහාරයෙන් ජීවිත දහස් ගණනක් කඳුළු අතර අතරමං කළ ඒ ම්ලේච්ඡ ප්‍රහාරයට වසරක් ගතවන අද ස්නේහාගේ පියා සමස්ත සමාජය වෙනුවෙන් මෙලෙස ඉල්ලීමක් කළා. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් මම ඉල්ලන එකම ඉල්ලීම මේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනාම නීතිය හමුවට ගෙනෙන්න. පසුගිය වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන නිසි පරිදි සිදු නොවන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා චෝදනා කරනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උද්‍යාංශ විසින් පල්ලිවලටම පහර දෙනවාය කියන නිශ්චිත තොරතුරු ඇවිල්ලා තිබුණා. ඒක වළක්වා නොගැනීම අපරාධය. රටට සමජාතීය නීති පද්ධතියක් අවශ්‍යයි කියන එක ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් ඇවිල්ලා එවැනි නීති 11 පිළිබඳව සාකච්ඡා කරලා එකඟතාව ඇති කරගත්තා. ඒ අවස්ථාවේ හදපු ඒ නව නීති රීති පද්ධති වලට ඉඩක් ලැබුණේ නැහැ. ඔබතුමාන්ලාගේ කාලයේදීත් මේක සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු වුණා. දැන් මේ වෙනටත් මේ ආණ්ඩුව යටතේත් ඔක කෙරීගෙන යනවා. කැපිපේන දෙයක් වෙලා නැහැ නේ. දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාම සමගි ජන බලවේගයට සහාය දෙන ඇතැම් දේශපාලඥයෝ එහෙම ඉලක්ක කරගෙන නැවතත් ඒ සිද්ධ වෙන්නේ සැබෑ පුජ්‍යලයා වෙනුවට දේශපාලන දඩයන් ආරම්භ කිරීම. ඒ වගේම ඔබතුමාලා චෝදනාවක් කළ කරා හිටපු ජනාධිපතිවරයා ඒක තමයි කියන්න ඕනේ කියලා. ඔහු විසින් ඔක්තෝබර් 26 වෙනිදා සිදු කරපු ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමයේ නිසා
රාජ්‍යයේ ඇතිවෙච්ච අවුල් සහගත භාවය ප්‍රධාන හේතුවක් වුණා මේ සන්නද්ධ පිරිසට මේ ප්‍රහාරය එල්ල කරන්න. ඒ වගේම හිටපු අගමැතිතුමාටත් මේ වගකීමෙන් මිදෙන්න බෑ. අපි කියන්නේ අපිත් සම්පූර්ණයෙන් නිදොස් කියලා. අපටත් ඒ වගකීම තියෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු වුණු විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න යන මහතුරුන් අදහස් පළ කළා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගෙන විමර්ශනය යටතේ සැකකරුවන් 119 දෙනෙකු සිටිනවා. සැකකරුවන් 40 දෙනෙකු රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ වගේම සැකකරුවන් 78 දෙනෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශය භාරයේ විමර්ශන කටයුතු මෙහෙයමින් පවතිනවා. මේ සැකකරුවන්ගෙන් සැකකරුවන් 52 දෙනෙක් දැනට රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු කරනවා. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 11ක් මේ සම්බන්ධව විමර්ශන කටයුතු කරනවා. ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශයේ විමර්ශන කණ්ඩායම් 3ක්ද මේ සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරනවා. නවීන තාක්ෂණ ක්‍රම පාවිච්චි කරනවා මේ විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා. අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් දීලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් මේ සඳහා මුදල් යොදවපු අයවලුන් සහ තිරය පිටුපස ඉඳන් අනුබල දීපු අයවලුන් සොයාගෙන නීතිය ඉදිරියට පමුණුවලා ප්‍රහාරයෙන් මියගිය තුවාල ලැබපු රටවැසියන්ට පවුල්වල අයටත් සාධාරණීය යුක්තිය ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය වාගේ අවාසනාවන්ත සිද්ධීන් ඊට පස්සේ සිදු නොවන්න අවශ්‍ය විධිවිධාන ආරක්ෂක අමාත්‍යාංශ විදියට අපි දැන් පියවර අරගෙන තියෙනවා. මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයන් ගණන අද 310ක් දක්වා ඉහළ ගිය අතර පූර්ණ සුවය ලබා පිටවී ගිය ගණන 100ය ඉක්මවා ගියා. අද වාර්තා වූ ආසාදිතයන් ගණන 6ක්. අද හඳුනාගත් COVID-19 ආසාදිතයන් 5 දෙනෙකු කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්. අනෙක් ආසාදිතයා වාර්තා වන්නේ වරකපොළ ප්‍රදේශයෙන්. ඔහු COVID-19 ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණේ කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් ආසාදිතයන් 32 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අද වාර්තා වූ ආසාදිතයන් 5 දෙනා සමග එම ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 62ක්. එය කිසියම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයකින් වාර්තා වන ඉහළම අගයයි. මේ අතර බණ්ඩාරනායක මාවතේ පවුල් 242කට අයත් පුද්ගලයන් 1010 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. ඔවුන් 166 වත්ත 137 වත්ත සහ 107 වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අද්දෑසන කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් පවුල් 242කට අයත් 1010ක් වූ සංඛ්‍යාවක් නිරෝධායන කිරීම සඳහා යුද හමුදාවේ නිරෝධායන කඳුරු 3ක් වෙත නද දිනේදී රැගෙන යනු ලැබුවා. මේ අතර පසුගියදා බණ්ඩාරනායක මාවත ප්‍රදේශයට ගොස් පැමිණ සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවුලක් සිය නිවස තුළම නිරෝධායනයට ලක් කිරීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. දැන් ඔයාලා ආශ්‍රය කරලා තියෙන තනිකරම කොරෝනා රෝගී. දවස් දෙකක් නතර වෙලා හිටියා. චූටි බබාව වඩා ගත්තේ නැද්ද? චූටි බබාවත් වඩා ගත්තා. කොච්චර අවදානමද අපි හෙළු පැටිය වරන් ගිහලා. බය වෙන්න එපා. ප්‍රතිකාර මේවට තියෙනවා. මේවට අවශ්‍ය කරන දේවල් කරයි. නමුත් අපි ලොකු අවදානමක හෙළුවා මේවා දුරදිග බලන්නේ නැතුව. ඒ වුන් PCR පරීක්ෂාවකට යොමු කිරීමෙන් අනතුරුවයි. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී තහවුරු කර ගැනුණු කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචි COVID-19 ආසාදිතයන් 31 දෙනෙකු මෙවන විට කාතන්කොඩි මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම පිළියන්දල ප්‍රදේශයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයාගේ පවුලේ සමාජිකයින් ඇතුළු ඔහු ඇසුරු කළ පුද්ගලයන් 11 දෙනෙකු PCR පරීක්ෂණය සඳහා යොමු කෙරුණා. මේ අතර ප්‍රදේශයේ පවුල් 15ක පුද්ගලයන් 71 දෙනෙකුට ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේම මාළු විලෙන්දෙක් හැටියට පොල්ගස්සෝවිට ප්‍රදේශයේ සහ පිළියන්දල පාසල් මාවත ඒ වගේම අබේරත්න මාවත වගේ ස්ථාන කිහිපයකට ගිහිල්ලා මාළු බෙදා දීමක් සිදු කරලා තියෙනවා. ඒ නිවාස හඳුනාගෙන ඒ පුද්ගලයන්ත් නිරෝධායනයට යොමු කිරීමට සිදු වුණා අපිට. මේ අතර පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ හෙට සිට දින 3ක් වසා දැමීමට එහි පාලනාධිකාරිය අද තීරණය කරනු ලැබුවා. ඒ ඊයේ පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයා පැලියගොඩ මත්ස්‍ය වෙළඳසැල සමග ඍජු සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණ වීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇවිල්ලා ගියා. හෙට උදේට ව්‍යාපාරික මහතුරු සහ සේවකයන් උදේ 6 ඉඳලා PCR පරීක්ෂණය සඳහා මේ කටයුතු සහභාගී කරන්න. අදාළ ආසාදිත මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ වෑතර ප්‍රදේශයේ පිහිටි අලවිසලෙන් මාළු මිලදීගත් පිරිස ඒ පිළිබඳ වහම ප්‍රදේශීය සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙස කහතුඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉල්ලා සිටිනවා. මේ අතර සැක සහිත රෝග ලක්ෂණ සහිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කෙරුණු බොරලැස්ගම රත්නපිටිය ප්‍රදේශීය පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. ඔහුගේ බිරිඳද COVID-19 පරීක්ෂාවට ලක් කළ බව රත්නපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.
ඊට අමතරව පෙරේද දවසේ මෙම නිවසෙන් පන්සලට දානය අරන් ගිහින් තියෙනවා. එම පන්සලේ ස්වාමීන් වහන්සේත් අපි නිරෝධායනය කළා තියෙනවා මේ අවස්ථාවේ. අදාළ ආසාදිත පුද්ගලයා පසුගිය 19 වෙනිදා පන්නිපිටියේ පිහිටි පෞද්ගලික රෝහලකට පැමිණ ඇති අතර එදින එහි රුධිර කාන්දු කරන අංශයේ සේවය කළ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු රෝහල තුලම නිරෝධායනය කිරීමට පියවරගෙන තිබෙනවා. එමෙන් මෙහි සේවය කරන කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකුගේ PCR පරීක්ෂණය අද දහවල් සිදු කෙරුණු අතර රෝහල් පරිශ්‍රයේද විෂ බීජ හරණයට ලක් කෙරුණා. අනතුරුවේම රෝහල හෙට දක්වා වසා තබන ලෙස මහරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නියෝග කළා. මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 15කින් COVID-19 ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 115ක්. ප්‍රතිකර ලැබූ රෝගීන් 4 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා අද දිනෙත් පිටව ගිය අතර මෙරටදී COVID-19 ආසාදනයේ වී සම්පූර්ණයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 102ක්. මේ වන විට COVID-19 ආසාදිතව රෝහල් 4ක ප්‍රතිකාර ලබන ගණන 201ක්. වෛරසය ආසාදිත බවට සැක සහිත රෝගීන් 158 දෙනෙකුද වෛද්‍ය අධීක්ෂණයට තේ පසුවනවා. මාර්තු 11 වෙනිදා පළමු ආසාදිතයා වාර්තා වීමේ සිට ගත වූ දින 42 තුළ මෙරටින් රෝගීන් වාර්තා වූයේ මේ ආකාරයෙන්. මෙතර COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලයේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 433 දෙනෙක් ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානා මගින් දිවයිනට රැගෙනීමට පියවරගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා. ඒ අනුව ලාහෝර් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිට 20 දෙනෙකු UL 1206 ගුවන් යානයෙන් අද පස්වරුවේ මෙරටට පැමිණියා. මෙතර කුවේට් සේවය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් Taman මේ වන විට මුහුණ පා ඇති ගැටලුවක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දැනුවත් කළා. කුවේට් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ දැනුම් දීමක් අනුව එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් අද එහි පැමිණ ඇත්තේ ආපසු දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන්. කෙසේ වෙතත් එහි පැමිණි බොහෝ පිරිසක් තානාපති කාර්යාල පරිශ්‍රයට ඇතුළත් කර නොගත් බවට චෝදනා කළා. පාන්දර 4 ඉඳන් මේ කට්ටිය මේ බලා ඉන්නවා. ඉතින් තාමත් ඒ ස්ථානෙන් ලංකාවේ එම්බසියට එන්න කියලා කියද්දී ආවට පස්සේ ලංකා කුවේට් එකේ තියෙන එම්බසිය මේ විදියට දොරගුළු වහගෙන මේ කට්ටිය අපහසුතාවයකට ලක් කරගෙන ඉන්නවා. දිවයින පුරා සියලු මත්පැන් අලෙවිසැල් නැවත දැනුම් දෙනතුරු වසා තබන ලෙසට රජය නියම කර තිබෙනවා. මේ අතර පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 35000කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. කළුතර සහ පුත්තලමැණ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ලබන 24 වන සිකුරාදා දක්වා දෛනිකව පෙරවරු 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය ලිහිල් කර තිබෙනවා. අදත් අදාළ ප්‍රදේශවල ජනතාව සිය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නගරවලට පැමිණ සිටිනු දක්නට ලැබුණා. මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු COVID-19 වෛරසය පාලනයට සහාය වන අයුරින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් අත්‍යවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අත්‍යවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී. මේ අතර දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් නැවත දැනුම් දෙනතුරු වසා තබන ලෙස රජය නියම කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යාංශය පැවසුවේ COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනයට බාධා එල්ලවීම ඇතුළු සමාජ සහ සෞඛ්‍යමය කරුණු මූලික කරගෙන මෙම තීරණයට එළඹී බවයි. මත්පැන් සල් වසා දැමීමට රජය නියෝග කළත් පාරිභෝගිකයින් විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් එල්පිටිය නගරයේ පිහිටි මත්පැන් හල වසා දැමීම සඳහා අද පෙරවරුවේ දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. කෙසේ වෙතත් අවසානයේ එම මත්පැන් හල වසා දැමුණේ පොලිසිය සහ සුරාපතු නිලධාරීන්ගේ දැඩි උත්සාහයකින් අනතුරුවයි. මේ අතර හිඟුරක්ගොඩ නගරයේද මත්පැන් අලෙවිසැල් වසා දැමීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. අප වාර්තාකරු පැවසුවේ මත්පැන් හල් වසා දමන ලෙස රජය නියෝග කිරීමෙන් අනතුරුව මත්පැන් හල් හිමියන් විසින් පාරිභෝගිකයින් සිය වෙළඳසැල් තුළට රැගෙන මත්පැන් අලෙවි කළ බවයි. මීට අමතරව දිවයිනේ ප්‍රදේශ රැසක මත්පැන් අලෙවිසැල් ආශ්‍රිතව අද පෙරවරුවේ පාරිභෝගිකයින් විශාල වශයෙන් රැස්ව සිටින ආකාරය දක්නට ලැබුණා. වාරිපොල ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු හිමිනමක් ඇතුළු කණ්ඩායමක් වාරිපොල පොලිසියේ සිටි නිලධාරියෙකුට ඊයේ පහර දීම හේතුවෙන් ඔහු නිගපැරටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙක්. පහරදීමට සම්බන්ධ පිරිස පොලිස් ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ට බලපෑම් කළේ මෙලෙසයි. ඇකුස්ටට ගහන්න බෑ පොලිස් කාර්යාලයට. කොහෙද ගහන්නේ? වීඩියෝ කළා. ඌ IP
සර්ගේ ඔෆිස් එකේ ඇතුළට දාලා ගහන තර ඌ ඔයිසිද? අප වාර්තාකරු පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ අතර සුරාසැල් වසා දමන තිබෙන අවස්ථාවේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මත්පැන් බෝතල් 150ක් සහ බීර බෝතල් 100ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර මත්පැන් හාල් විවෘත කිරීමට සුරාපදු කොමසාරිස්වරයාගත් තීරණය නිවැරදි නොවන බවත් එය COVID-19 වෛරස පාලනය සම්බන්ධයෙන් තම පාර්ශවය සිදු කළ යෝජනාවලට සපුරා පටහැනි යෝජනාවක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අම්බලන්ගොඩ තිලකපුර ග්‍රාම නිලධාරී කාර්යාලයේ උණුසුම් තත්ත්වයක් ඇති වූයේ රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණීම හේතුවෙන්. මෙහිදී සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස පොලිසිය අවවාද කළද එම උත්සාහය සාර්ථක නොවූ බව අප වාර්තාකරුවන් පැවසුවා. මේ අතර දෛනික වැටුප් ලබන තමන්ට රුපියල් 5000 දීමනාව නොලැබුණු බවට කොළඹ 15 රන්තිය උයන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව චෝදනා කළ අතර එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. ඒ ජනාධිපතිතුමා කියපු එක කරන්න. කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳර නීතිය ක්‍රියාත්මක වුවද අද පෙරවරුවේ රාජගිරිය ගුවන් පාලම ආයුර්වේද වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පැවතුනේ මෙලෙසයි. මේ අතර ඇඳර නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අදත් සුපුරුදු පරිදි ආරක්ෂක අංශ ඇඳර නීති රාජකාරිවල නිරත වුණා. පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ ගත පැය 24 තුළ ඇඳර නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 650 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මේ වන විට ඇඳර නීතිය උල්ලංඝනය කළ 34828 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊට අමතරව වාහන 8913ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඇඳර නීතිය ක්‍රියාත්මක නොවූ බිබිල ප්‍රදේශයේ අද මගී ප්‍රවාහන සේවා කටයුතු රජය විසින් ප්‍රකාශයට පත් කළ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වූයේ නැහැ. ඒ අනුව එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය පියවර ගත්තේ මෙලෙසයි. තමන්ට රජයෙන් සහ ඩිපෝවෙන් ඒ ගමනගන්න මල්ලේ කියලා තියෙනවා බස් එක දාන්න ඕන ප්‍රමාණය. දැන් මේකේ ප්‍රමාණය වැඩි. ඒක මේ වගේන්න තේරෙන්නේ නැහැ මේ වෛරසයේ තියෙන බලාරම්කම. ඒ කීප දෙයක් නොකරන්නේ හේතුව කියන්නේ මේ වාක්‍ය මොකක්ද අපිට ගන්න ඕන. ඇඳර නීතිය පැනවීමත් සමග මහල් නිවාස වාසීන්ගේ ආතතිය දුරු කිරීමේ අරමුණින් ආරක්ෂක අංශ විසින් සංගීතය සැපයීමේ තවත් අදියරක් පොලිස් සංගීත කණ්ඩායමේ සහභාගීත්වයෙන් මෝතර මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය ආශ්‍රිතව පැවැත්වුණා. ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 25 ඉක්මවන අතර මරණ සංඛ්‍යාව 1,71,000කට අධිකයි. වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තම රටට සංක්‍රමණිකයන් ඇතුළු කර ගැනීම අත්හිටුවමින් විධායක නියෝගයක් නිකුත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ලොව පුරා COVID-19 වෛරසය ආසාදනය වූවන් මේ වන විට ලක්ෂ 25 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1,71,241ක්. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ඇමරිකාවෙන් ආසාදිතයන් 7,92,938ක් වාර්තා වන අතර පුද්ගල මරණ 42,518ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසයේ ඇමරිකාව තුළ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සංක්‍රමණිකයන් පැමිණීම අත්හිටුවමින් විධායක නියෝගයක් නිකුත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.
ඇමරිකානු ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ අදිසි සතුරාගේ ප්‍රහාරය හමුවේ ඇමරිකානුවන්ගේ රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවරට එළඹෙන බවයි. COVID-19 මරණ 20000 සීමාව පසු කළ සිව්වන රට බවට මේ වන විට ප්‍රංශය පත්ව තිබෙනවා. ප්‍රංශයෙන් COVID-19 ආසාදිතයන් 1,55,383ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 20,265ක්. මේ අතර ඉන්දිය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හි සේවකයන් 100 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ නිල නිවසේ සනීපාරක්ෂක කටයුතු වල නිරත වූ සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මේ අතර COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති දැඩි සංචරණ සීමා නොතකමින් බංග්ලාදේශයේ ආගමික පූජකවරයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට දහස් ගණනක් ජනතාව සහභාගී වී තිබෙනවා. ඒ අනුව අවමංගල්‍යයට සහභාගී වූවන් ජීවත් වන ගම්මාන 7ක් හුදකලා කිරීමට බංග්ලාදේශ බලධාරීන් පියවර ගත්තා. මේ අතර පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් දූෂණ චෝදනා එල්ලව ඇති අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව ටෙල් අවීව් අගනුවර රකින් චතුරශ්‍රයේ ඊශ්‍රායල ජනතාව විරෝධතාවයෙන් නිරත වන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර COVID-19 හේතුවෙන් ලොව වරායන් බහර ගැනීම ප්‍රතික්ෂේප කළ නෞකා අතරින් අවසන් ත්‍රිත්වය මේ වන විට මව් රටවල් වෙත ළඟා වී තිබෙනවා. COVID-19 වෛරස ගෝලීය වසංගතය චීනයේ වූහාන් නුවර අධි ආරක්ෂිත ජෛව පරීක්ෂණාගාරයෙන් ආරම්භ වූ බවට ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් මේ වන විටත් චෝදනා එල්ල කරන අතර ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍ය යන රටවල් චීනයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව විනිවිද භාවයෙන් කටයුතු කරන ලෙසයි. කෙසේ වෙතත් COVID-19 වෛරසය වූහාන්හි පරීක්ෂණාගාරයෙන් ගිලිහුණු එකක් බවට නැගෙන චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. 1500කට අධික වෛරස් එකතුවක් ගබඩා කර ඇති වූහාන් ජෛව පරීක්ෂණාගාරය 2015 වසරේ ඉදි කරන ලද්දක්. ප්‍රංශ ජෛව රසායනික සමාගමක උපදේශකත්වයේ ඇතිව ස්ථාපිත කරන ලද වූහාන් ජෛව පරීක්ෂණාගාරය සඳහා වැය කර ඇති මුදල යුවන් මිලියන 300කට අධිකයි. වර්ග මීටර් 3000ක වපසරයකින් යුතු වූහාන් පරීක්ෂණාගාරයේ සිලින්ඩරාකාර අධි ආරක්ෂිත කොටසක වෛරස් සාම්පල ගබඩා කර තිබෙනවා.